දරුවනේ අපි දැන් තවත් ගැටලුවකට යමු බලන්න. දැන් මේ ගැටලුවත් අපි පෙර වීඩියෝ එකේ සාකච්ඡා කරපු ගැටලු වලට බොහෝ සෙයින් සමානයි. මේකේ මේ තීටා කෝණයේ අගය දීලා නැහැ. අපිට මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් දීලා තියෙනවා. අපි ගත්තොත් මේ ත්‍රිකෝණය වෙනවා. මේ ත්‍රිකෝණේ මේ කෝණේ තීටා නම් මේක 6 මීටර් මේක 3 මීටර්. දැන් මට මෙන්න මේ තීටා දන්නවා නම් මට මේ ගාන හදන්න අපි දන්නවා පැහැදිලිවම sin තීටා cos තීටා අගයන් අවශ්‍ය වෙනවා නේද? තීටා දන්නවනම් sin තීටා cos තීටා අගයන් අවශ්‍ය වෙනවා. එහෙමනම් මේක 3යි නම් මේක 6යි නම් මම මෙන්න මේ ත්‍රිකෝණේ ගමු ABC කියලා. අපි මෙන්න මේ AC දිග හොයාගමු. එතකොට මට මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයේ ත්‍රිකෝණය ගත්තොත් ABC ත්‍රිකෝණයේ ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාලා යොදා අපි ගත්තොත් එහෙම එකට ලියන්න වෙනවා AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග සමානයි 6 වර්ගයේ ධන 3 වර්ගය AC වර්ග AC වර්ග සමානයි 6 වර්ගය 36යි ඒ වගේම 3 වර්ගය 9යි එහෙනම් අපිට එනවා AC වර්ගය සමානයි වර්ගමූල 45යි නේද? වර්ගමූල 45යි කියලා මට AC වර්ගය ගන්න පුළුවන්. හරි. එතන අපිට ගන්න පුළුවන් 6 වර්ගය 36යි 3 වර්ගය 9යි 36යි 10යි 40 45යි වර්ගමූල 45. මට AC වර්ගය නෙමෙයි AC නේද? එතකොට AC ලියන්න පුළුවන් 9 වරක් 5. මෙන්න මේ 45 කියන එක ලියන්න පුළුවන් නේද 9 වරක් 5 කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් AC කියන එක ලියන්න පුළුවන් 9 මේ වැඩි කිරීමක් තියෙන නිසා මට මේක ලියන්න පුළුවන් දරුවනේ වර්ගමූල 9 වැඩි කිරීම වර්ගමූල 5 කියලා. එහෙනම් 9 වර්ගමූලය 3යි 3යි මූල 5යි කියලා ලියන්න හැකියාව තියෙනවා මෙන්න මේ AC ව. හරි. AC දිග 3යි මූල 5යි කියලා ලියන්න පුළුවන්. පුතේ මම මෙන්න මේක ලියපු හැටි මම චුට්ටක් ඔයාලට පැහැදිලි කරන්නම්. මට මෙන්න මෙහෙම. දැන් මේ පාඩම් මාලාව තුළ ඔබ සුළු කිරීම වල ප්‍රවීණයෙක් වෙන්න ඕනේ.
ඉතින් ඒක සුළු කිරීමක් වැරදුනොත් දරුවනේ මේ ගණන් පාඩම් සම්පූර්ණම මොකද වෙන්නේ? ඔබ පරාජිතයෙක් බවට පත් කරනවා. එහෙමනම් අපි ගත්තොත් එහෙම අපිට හිතන්න වෙන්නේ මෙහෙම. මෙහෙම තිබ්බොත් 36 වර්ගමූලයේ වැඩි කිරීම 4 වර්ගමූලය කියලා. මෙන්න මේ 36 වැඩි කිරීම 4 වර්ගමූලයේ උදාහරණයක් විදිහට තිබ්බොත් මට මේක ලියන්න පුළුවන් වර්ගමූල 36 වැඩි කිරීම වර්ගමූල 4 කියලා. 36 වර්ගමූලය 6යි 4 වර්ගමූලය 2යි. මේ ආකාරයට ලිවීමේ හැකියාව මට තියෙනවා. මේ වැඩි කිරීමක් තිබ්බොත් මට මේ විදිහට ලියන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි මට තිබ්බොත් එහෙම මෙන්න මෙහෙම එක රූල් එකක් මේ වර්ගමූලය පාවිච්චි කරද්දී. ඒ වගේම තමයි වර්ගමූලය පාවිච්චි කරද්දී අපි පාවිච්චි කරන තව රූල් එකක් තමයි තව නීතියක් තමයි මෙහෙම තිබ්බොත් වර්ගමූල 36 වැඩි කිරීම වර්ගමූල 4 කියන එක මට ලියන්න පුළුවන් ඕනනම් මේක අනිත් පැත්ත 36 වැඩි කිරීම 4 වර්ගමූලය කියලා මෙහෙම ලිවීමේ හැකියාවකුත් තියෙනවා දරුවනේ. පැහැදිලිද? right. ඔය වැඩි කිරීම. අපි බෙදීමක් සැලකුවොත් හිතන්න මෙහෙම ආවා කියලා. වර්ගමූල 36 බෙදීම 4 කියලා ආවනම් මට මේක ලියන්න පුළුවන් වර්ගමූල 36 බෙදීම වර්ගමූල 4 කියලා. මේ වර්ගමූල 36 බෙදීම වර්ගමූල 4 කියලා මේ ආකාරයට මට ලිවීමේ හැකියාවකුත් තියෙනවා. මේක අනිත් පැත්තත් මට මේ විදිහටම කරන්න හැකියාව තියෙනවා. හැබැයි දැන් මට මේ දේවල් බෙදීමේදී සහ වැඩි කිරීමේදී කරන්න පුළුවන් වුණාට මට වර්ගමූල 36 ධන වර්ගමූල 4 කියලා තිබ්බට මේ දෙක එකපාර එකතු කරන්න බෑ. ඒ වගේම තමයි වර්ගමූල 36 ධන වර්ගමූල 4 කියලා තිබ්බ 36 ධන 4 වර්ගමූලය කියලා තිබ්බට මේක දෙකට කඩලා ලිවීමේ අයිතියක් මට නැහැ. මට මෙහෙම තිබ්බොත් 36 ඍණ 4 වර්ගමූලය කියලා තිබ්බට මට මෙන්න මේ එකතු කිරීම අඩු කිරීම වර්ගමූලය දෙකට කඩලා ලියන්න බෑ. හැබැයි වැඩි කිරීමක් නම් මට මේක කෑලි දෙකකට වෙන් කරන්න පුළුවන්. බෙදීමක් නම් මට මේ දෙක කෑලි දෙකකට වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ දෙත් ඔළුවේ තියාගෙන අපි ඉදිරියට ගමන් කරමු. එතකොට ඔබ දන්නවා මේ එන AC ගේ දිග 3යි මුල 5යි. AC ගේ දිග මට ලැබුණා 3යි මූල 5යි. හරි. 3යි මූල 5යි. අපි ගත්තොත් එහෙම දැන් අපිට එහෙමනම් මට අපි දන්නවා sin cos tan නේද? සඳුන් සබන් කහ පාටයි කොළඹ බල්ලෝ කළු පාටයි ටැපික් සල්ලි බලෙන් ගත්තා
කියලා අපි මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත කටපාඩමේ තියාගන්න. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේකෙදි sin කියන්නේ sin θ කියන්නේ සඳුන් සබන් කහ පාටයි. cos θ කියලා කියන්නේ කොසඹ බල්ලු කළු පාටයි. tan θ කියන්නේ ට්‍රැෆික් සල්ලි බලෙන්. දැන් අපි මෙන්න මේ ඍජු කෝණේ ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ θ කෝණයට ඉස්සරහා තියෙන මොකක්ද දරුවෝ? මේ θ ඉන්නවනේ. මේ θ ඉස්සරහා මොකද්ද තියෙන්නේ? ඔව්. මෙන්න මේ θට ඉස්සරහා තියෙනවා අපි දන්නවා සම්මුඛ පාදය. වැඩිතම බෑවුම තියෙන්නේ කර්ණය. ඒ වගේම කර්ණයයි මෙන්න මේ බාද්ධ පාදයයි දෙක එකතු වෙලා තමයි මේ කෝණය හදන්නේ. නම් මේක බද්ධ පාදය. මේ කෝණේ ඉස්සරහා තියෙන කෙනා සම්මුඛ පාදය, වැඩිතම බෑවුම කර්ණය. එතකොට මේ දෙන්න බද්ධ පාදයට එක එකතුලා තමයි මෙන්න මේ කෝණය හදන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම sin θ සමානයි සඳුන් සබන් කහ පාටයි. 3 බෙදීම 3.5 සඳුන් සබන් කහ පාටයි. 3 බෙදීම 3.5 cos θ කොළඹ බල්ලෝ කළු පාටයි. මේ කොළඹ බල්ලෝ කළු පාටයි. 6 බෙදීම 3.5 ටැපික් සල්ලි බලෙන් ගත්තා. සල්ලි බලෙන් ගත්තා. එහෙනම් සම්මුඛ පාදය 3 බෙදීම 6 සඳුන් සබන් කහ පාටයි. කොළඹ බල්ලෝ කළු පාටයි. ටැපික් සල්ලි බලෙන් ගත්තා. මේ ටික තමයි අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාලගේ මේකට මේක කැපෙනවා 3 වරක් 2යි 2යි. එහෙනම් අපිට ඉන්නේ මූල එක බෙදීම මූල 5 උඩ ඉතුරු වෙනවා. මෙතන ඉතුරු වෙනවා එක බෙදීම මූල 5 යට ඉතුරු වෙනවා දෙක බෙදීම මූල 5 භාගය. එක බෙදීම මූල 5 දෙක බෙදීම මූල 5 භාගය. මේ ටික තමයි අපිට ත්‍රිකෝණමිතික අනුපාත විදිහට තියෙන්නේ. sin cos සහ tan වල. එතකොට මම ගත්තොත් එහෙම මේ අගයන් ටික මම මෙතනම ලියලා තියන්නම්. sin θ සමානයි 1ට මුල 5යි cos θ සමානයි 2ට මුල 5යි tan θ සමානයි භාගයයි. මා කරපු ක්‍රමවේද ඔබට පැහැදිලි මදි නම් ආය පාරක් මේ වීඩියෝ එක මුල ඉඳලා බලාගෙන යන්න. එතකොට ඔබට මම මේ කරපු ක්‍රමවේදය පැහැදිලි වේවි දරුවනේ. හරි? මේක ආය පාරක් බලන්න බැලුවා නම් ඔයාලට මේක තේරෙන්න ගනී. සිංහලෙන් කිව්වේ. හරි. අපි මේවා පොඩි කාලේ කරනවානේ. පාද දෙකක් දන්නවා නම් ත්‍රිකෝණයක් ගහලා ඉතිරි පාදේ හොයාගෙන
ඊට පස්සේ sin cos tan අනුපාත දානවා. හරි. අපි එහෙනම් දැන් අපේ ගැටලුවට යොමු වෙන්න බලමු. අපිට දීලා තියෙනවා වස්තුවක් හතරයි දෙකයි කිලෝග්‍රෑම් තීටා වෙච්ච කෙනෙක් ඉන්නවා. මෙයාගේ ස්කන්ධය 4.2 කිලෝග්‍රෑම් මේක තීටා. අපි ඉස්සෙල්ලම උපකල්පනය කරමු. මේක මේක 4.2 මේක තීටා. මේක තීටා මේක 4.2 කිලෝග්‍රෑම්. දැන් මම ගත්තාම මෙන්න මේක 4.2 කිලෝග්‍රෑම් නම් මෙයාගේ බර නේ මේක 4.2 කිලෝග්‍රෑම් නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා හරි මැදින් පල්ලෙහාට. මේක 4.2 නම් 42යි නිව්ටන්. මේක 4.2 කිලෝග්‍රෑම් නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. මේ බර හරියටම ගුරුත්ව කේන්ද්‍රයෙන් පටන්ගෙන පොළොවට ලම්බක වන ආකාරයට තමයි සැකසෙන්නේ. පොළොවට ලම්බක වෙන ආකාරයට තමයි සැකසෙන්නේ. එතකොට අපි මෙන්න මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව ගත්තොත් මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකව තමයි තියෙන්නේ. මේ බල දෙක ස්ථායීව තියෙනවා. හැබැයි මේක වස්තුව සමතුලිතයි කිව්වනම් මේ පෘෂ්ඨය රළු සහ මේක සමතුලිතයි කිව්වනම් දැන් මේ වස්තුව චලනය වෙන්න උත්සාහ කරන්නේ මේ පල්ලෙහාටනේ පුතා. මේ චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධ දිශාවට මේක චලනය වෙන්න උත්සාහ කරන්නේ මේ පැත්තට මීට විරුද්ධ දිශාවට හට ගන්නවා ඝර්ෂණ බලය. අපි මේක ලියනවා හට ගන්නවා ඝර්ෂණ බලය. අපි මේක ලියනවා F මේක චලනය වෙන්නේ නැහැ සමතුලිතයි Fs කියලා. මේ වගේ වෙලාවක දරුවනේ මේකේ සමතුලිත බව රැක ගන්න සාමාන්‍ය මෙන්න මේ R කියන අභිලම්බ ප්‍රතික්‍රියාව මෙන්න මේ බරයි මෙයයි යා වෙන ස්ථානයට කෙමින් කෙමින් ළඟා වෙන්න උත්සාහ කරනවා. මේ ආකාරයට ළඟා වෙන්න උත්සාහ කරනවා. හරි උත්සාහ කරනවා. ඒත් සාමාන්‍ය මේක දැන් අපි ගත්තොත් එහෙම පූර්ණ වශයෙන් සමතුලිත නැහැ. මෙයා තාමත් චලනය වෙන්නේ නැති වුණාට දරුවනේ මේක මෙහෙම පෙරලෙන්න පොඩි උත්සාහයක් දරනවා. මේකේ උස ප්‍රමාණය වැඩි වුණොත් පුතේ මේ පැත්තට පෙරලෙන්න පොඩි උත්සාහයක් දරන නිසා මම මේක සමතුලිත කියන කතාව දාන්නේ නැතුව දාන්න චලනය නොවේ නැත්නම් නිශ්චලයි කියලා. චලනය නොවේ කියලා. එහෙනම් මේ ගැටලුවේ මේ පෘෂ්ඨයේ රළු පෘෂ්ඨයක් මේ වස්තුව චලනය වෙන්නේ නැහැ කියන අවස්ථාවට අපි ගැටලු විසඳලා බලමු. දැන් බලන්න රයිට්. මේක රළුයි මේක චලනය වෙන්නේ නැහැ කියලා තමයි අපි ගැටලුව හදන්න යන්නේ. හරි. හැබැයි මේක සමතුලිත කියන වචනේ කිව්වනම් මම කිව්වා මේ ආරෝ මෙතනට ගන්න ඕනේ මේකද බල තුනක් යටතේ සමතුලිතයි කියන වචනේ කිව්වනම් ඈ
හරි මගේ සමතුලිතතාවයකට නෙමෙයි මේ කියන්නේ චලනය නොවන අවස්ථාවක විතරයි මේක පවතින්නේ. එහෙනම් මේවා මකනවා මම. හරි දැන් මේ කෝණේ θ නම් මේ කෝණේ θ. මේක දැන් ආයෙ කියලා දෙන්න අවශ්‍ය නැහැ. නේද? මේ කෝණේ θ නම් පුතේ මේක කීයද වෙන්නේ? θ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙන්න මේක 42යි නම් මම විභේදනය කරනවා දන්න කෝණයේ පැත්තට 42යි cos θ මේක 42යි නම් 42යි cos θ ඒ වගේම මෙන්න මේ 42යි cos θ ගේ ඉඳලා ආපස්සට අංශක 90ක් හැරෙනවා. හරි. මේක 42යි cos θ ආපස්සට අංශක 90ක් හැරෙනවා. 42යි sin θ 42යි cos θ ආපස්සට 42යි sin θ. දැන් මම මෙයාව ගලවනවා. මේ පැත්ත 42යි cos θ අනිත් පැත්ත 42යි sin θ. මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව R ඝර්ෂණය Fs. එතකොට අපි ගත්තොත් එහෙම මෙයාලගේ දැන් මේක වස්තුව චලනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ආනතලයට ලම්බකව හෝ ආනතලයට සමාන්තරව චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ ආනතලයට ලම්බකව හෝ ආනතලයට මේ ආකාරයට සමාන්තරව චලනයක් සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මට හැකියාවක් තියෙනවා මෙන්න මෙයාගේ මේ දිශාවට තියෙන බල y ධන බල මීට විරුද්ධ දිශාවට තියෙන බල y ඍණ බල මේ දිශාවට තියෙන බල y ධන බල මීට විරුද්ධ දිශාවට තියෙන බල y ඍණ බල මේ y ධන සහ y ඍණ බලවල ඓක්‍ය එහෙම නැත්නම් මෙන්න මේ y ධන සහ y ඍණ බලවල එකතුව මට සමාන කරන්න හැකියාව තියෙනවා බිඳුවට. හේතුව මෙයා ආනතලයට ලම්බකව හෝ ඊට විරුද්ධ දිශාවට චලිතයක් පෙන්වුම් කරන්නේ නැති නිසා. එහෙම නැත්නම් අතරම ගොස් සමතුලිත නිසා. R මම එහෙනම් කියනවා ආනත තලයට ආනත තලයට ලම්බක ලම්බක බල සලකමු. ආනත තලයට ලම්බක බල සලකමු. එතකොට අපිට ඔන්න තියෙනවා මේ ආකාරයට ආනත තලය. එතකොට අපි මේ අතට ලම්බකව සහ මීට විරුද්ධව තියෙන බල ගමු. ලම්බකව තියෙන R මේක අපිට y ධන y ඍණ කියන එච්චරම හරිනේ. හරිනේ. R සහ 42යි cos θ R සහ 42යි cos θ මේවා ලම්බක බල. එහෙනම් මේක ධන බලයක් මේක ඍණ බලයක්. අපි R ගේ දිශාව ධන බලයක් විදිහටත්
ආර්ට විරුද්ධ දිශාව ඍණ බලයක් විදිහට සලකමු කියලා කිව්වා. එතකොට අපි ගත්තොත් එහෙම R ඍණ 42යි cos θ සමානයි 0යි R සමානයි 42යි cos θ. R සමානයි 42 වැඩි කිරීම අපි බලමු cos θ ගාගේ දෙක බෙදීම මූල 5යි. හරි. දැන් අපිට මෙතන තියෙනවා cos θ ගාගේ දෙක බෙදීම මූල 5යි නේ. cos θ ගාගේ දෙක බෙදීම මූල 5යි. එහෙනම් R සමානයි 84 බෙදීම මූල 5යි නිව්ටන්. 84 බෙදීම මූල 5යි අපිට අවශ්‍ය නම් කැල්කියුලේට් කරලා තියන්න පුළුවන්. අපිට 5 වර්ගමූලය එනවා 2.236 2.236 අපි එහෙනම් බෙදුම් බලන්න 84 බෙදුමු 2.236 අපිට එනවා 37.567 37. R ගියගේ 37.567 නිව්ටන් වෙනවා මේ R ගියගේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ ආනත්තලයට ලම්බක බලවල සුළු කිරීම. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ වස්තුව ගත්තොත් එහෙම මෙයා චලනයට උත්සාහ කරන්නේ මේ පැත්තට ඝර්ෂණයට විරුද්ධ පැත්තට. එහෙනම් අපි දන්නවා මේ ආනත්තල ගැටලු වලදී අපි ඝර්ෂණයේ පැත්ත ඍණ කියලා ගන්නවා ඝර්ෂණයට විරුද්ධ පැත්ත ධන කියලා ගන්නවා. එහෙනම් මේ පැත්ත Fs මේ පැත්ත 42යි sin θ 42යි sin θ 42යි sin θ නේ. හරි. එහෙනම් මෙයා ආනත්තලය මෙහෙම තියෙනවා. චලනයට උත්සාහ කරනවා. මේ අතර 42යි sin θ විරුද්ධ දිශාවට Fs මෙහෙමට සිද්ධ වෙන්නේ. මෙහෙමට තිබ්බේ. එතකොට දැන් මෙයා චලනයක් වෙන්නේ නැහැ කිව්වා දරුවනේ. චලනයක් වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් මේ Fs දිශාව ඍණ දිශාව, චලනයට උත්සාහ කරන දිශාව ධන දිශාව. එහෙනම් චලනයක් වෙන්නේ නැත්තම් සමාන කරන්නේ MAටද බිඳුවටද? චලනයක් වෙන්නේ නැත්තම් පුතේ සමාන කරන්නේ MAටද බිඳුවටද? අපි මේකේ චලනයක් සිද්ධ වෙන්නේ නැති නිසා අපි මේක සමාන කරනවා බිඳුවට. අපි ලියනවා වස්තුව ආනත තලයට සමාන්තරව චලනය නොවේ. එම නිසා කියලා මෙන්න මේ රූපයෙන් දත් ඇති. අපි මේක කෝණය පොඩ්ඩක් පෙන්නන්න. මේක θ කියලා දාමු. කෝණය පොඩ්ඩක් පෙන්නන්න මෙහෙම θ කියලා දාමු. එතකොට
අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ 42යි sin θ අරින fs සමානයි බිඳුවයි fs සමානයි 42යි sin θ fs සමානයි 42යි sin θ එවනම් 42යි sin θ කියලා කියන්නේ එකයට මූල 5යි sin θ කියලා කියන්නේ එකයට මූල 5 සමානයි fs එන අපි බෙදමු fs මට ලියන්න පුළුවන් 42 බෙදීම මූල 5යි කියලා අපි මූල 5 යගේ ගත්තොත් 2.2.36ක් එනවා එන අපි 42 බෙදමු 2.236 අපිට එනවා 18.78ක් 18.78යි 3ක් 18.73යි 8ක් fs හරි මේක අපිට ආසන්නම වශයෙන් 18.7යි 4ක් කියලා තිබ්බට වරදක් නැහැ 8.74යි නිව්ටන් කියලා තිබ්බට වරදක් නැහැ මෙන්න මේ fs දැන් අපි මේ කරේ දරුවනේ මේ පද්ධතිය චලනයකට භාජනය වෙන්නේ නැහැ එහෙම නැත්නම් මේක නිශ්චලව තියෙනවා කියලා හිතාගෙන මේක නිශ්චලව තියලා හිතාගෙන තමයි අපි මෙන්න මේ ගණනය කිරීම කරේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයා මෙහෙම නැතුව අපි තව උත්සාහයක් දරමු බලන්න. තව උත්සාහයක් දරමු බලන්න. දැන් මේ අපි කතා කරේ පද්ධතිය චලනය වෙන්නේ නැතුව නිශ්චලව තියෙන අවස්ථාවක් නේද? එතකොට අපිට හැකියාව තියෙනවා දරුවනේ. තවත් විදිහකට බලමු. පද්ධතිය මෙන්න මේ වස්තුව සුමට තලයක තියෙන්නේ. ඒ කියන්නේ මේ ආනත් තලය සහ වස්තුව දෙන්නම සුමටයි. ඝර්ෂණයක් නැති වෙලාවේදී අපි කොහොමද මේ ගණනය කිරීම කරන්නේ කියලා. ඝර්ෂණයක් නැති වෙලාවක අපි කොහොමද මේ ගණනය කිරීම කරන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. දැන් අපි ගත්තොත් එහෙම මේ ටික අයින් කරමු. අපි විසින් කලින් සටහන් කරගත්ත
4.2 කිලෝග්‍රෑම්. මේක තීටා විදිහට මෙහෙමම තියෙනවා. දැන් අපි උපකල්පනය කරමු මෙන්න මේ තව ගැටලු රටාවකට අපි යමු. දැන් සමහරක් වෙලාවට මම කිව්වා මේ එකම ගාන මම හදන්න පුළුවන් ආකාර ප්‍රශ්න අහන්න පුළුවන් ආකාර කිහිපයකට ඔබත් සමග සාකච්ඡා කරගෙන යන්නේ දරුවනේ. අපි දැන් ඊළඟට සාකච්ඡා කරමු බලන්න මෙන්න මේ කියන කෙනා සුමට තලයකදී සුමට තලයක. ඒ කියන්නේ මේ වස්තුවක් සුමටයි මෙන්න මේ තලයත් සුමටයි. ඒ කියන්නේ ඝර්ෂණය ෆ්‍රික්ෂන් එක 0. ඝර්ෂණයක් නැති අවස්ථාවක් අපි සලකලා බලමු. මෙයාගේ ඝර්ෂණයක් නැති අවස්ථාවක් අපි සලකමු. දැන් මේක සුමට තලයකදී මොකද වෙන්නේ කියලා බලමු. දැන් සුමටයි කියන්නේ ඝර්ෂණයක් නෑ දරුවෝ. ඒ කියන්නේ මේ වස්තුවට මෙහෙම රැඳීමේ හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් මේ වස්තුව මෙහෙම ලිස්සලා එයිද? සුමටයි කියන එකේ තීරු මේ වස්තුව මෙහෙම රැඳෙයිද? නැත්නම් මේක ලිස්සලා මෙහෙම මේ ආකාරයට පල්ලෙහාට එයිද? ඔව්. අනිවාර්යයෙන්ම ලිස්සලා මේක පල්ලෙහාට එනවනේ. එහෙනම් මේක 4.2 කිලෝග්‍රෑම්. අපි ගත්තොත් එහෙම එයාගේ බර ක්‍රියාත්මක වෙනවා මේ ආකාරයට 42 නිව්ටන්. ඒ වගේම මේ අභිලම්බ ප්‍රතික්‍රියාව R සාමාන්‍ය අභිලම්බ ප්‍රතික්‍රියාව පටන් ගන්න දරුවනේ මෙන්න මේ ගෑවෙන ස්ථානයේ R. මේක සුමට තලයක් නම් මේක චලනය වෙනවා. චලනය වෙන දිශාවට අපි දාන්නේ මොකද්ද? ඔව් F සමානයි m නේ. F කියන්නේ සම්ප්‍රයුක්ත බලය. හැබැයි දැන් මෙන්න මේ බලය මෙන්න මේ 42 කියන එක ආනත් තලයට ලම්බකත් නැහැ ආනත් තලයට සමාන්තරත් නැහැ. එහෙමනම් මට මේ ගැටලුව හදන්න ඉස්සරලා මම මෙන්න මේ 42 මොකද කරන්න ඕනේ? 42 ආනත තලයට ලම්බකව සහ සමාන්තරව විභේදනය කරන්න ඕනේ. මෙන්න මෙයාව ආනත තලයට ලම්බකව සහ සමාන්තරව විභේදනය කරන්න ඕනේ. එහෙනම් මේක 42යි නිව්ටන් නම් අපි ගත්තොත් එහෙම අපිට කරන්න පුළුවන් මේක 42යි. අපි දන්නවා මෙන්න මේ කෝණය දන්න කෝණය තීටා 42යි cos තීටා. මොකද අපි මේ කෝණේ තීටා නම් මේ කෝණේ තීටා විදිහට ගණනය වෙනවා කියලා අපි දන්නවා මේක තීටා. එහෙනම් මේක 42යි දන්න කෝණයේ පැත්තට නැමුණා 42යි cos theta. එහෙමනම් මේක 42යි cos theta ගෙදලා ආපස්සට අංශක 90ක් හැරෙනවා. එහෙමනම් මේක 42යි sin theta. මේක 42 දන්න කෝණයේ පැත්ත නැමුණා 42යි cos theta. ආපහු අංශක 90ක් නැමුණා 42යි sin theta. පැහැදිලි නේද? right. එතකොට මෙන්න මේ නිව්ටන් 42 කියන එක මෙතන නැහැ. මේ පැත්තට 42යි cos theta, මේ පැත්තට 42යි sin theta. මේක r. හරි. දැන් මේක සුමට තලයක් නම් ඝර්ෂණයක් තියෙනවද පුතේ? සුමට තලයක් නම් ඝර්ෂණයක් නැහැ නේ. අපිට මෙයාගේ r හොයන්න පුළුවන්. මෙන්න මේ පැත්තට තියෙන බල ධන බල, මේකේ විරුද්ධ බල ඍණ බල කියලා අරගෙන මේ දෙන්න සමාන කරා නම් මට මේ දෙන්න සමාන කරා නම් දරුවනේ මේ දෙන්නගේ ඓක්‍ය මට කීයට සමාන කරන්න පුළුවන්? ඔව් බිඳුවට සමාන කරන්න පුළුවන්. මේක ධන කියලා ගන්න පුළුවන්, මේක ඍණ කියලා ගන්න පුළුවන්. අරගෙන ආනතලයට ලම්බක බලවල ඓක්‍ය ශුන්‍යයක් විදිහට ලියන්න පුළුවන්. මම ලිව්වොත් වස්තුව
වස්තුව ආනත තලයට ලම්බකව චලනය නොවේ. එම නිසා අපි ගත්තොත් මේ දිශාවට R තියෙනවා. මීට විරුද්ධ දිශාවට 42යි cos theta තියෙනවා. මේක ධන, මේක ඍණ. මේ බලවල ඓක්‍ය මේක ධන, මේක ඍණ. මෙන්න මේ බලවල එකතුව ශුන්‍යයක් වෙන්න ඕනේ. හේතුව තමයි මම මේ ආනතලයට ලම්බක බල හා ඊට විරුද්ධ බල ගත්තොත් මේ වගේ එකතුව බිඳුවට සමාන වෙන්න ඕනේ. එතකොට මම ගත්තොත් එහෙම R ඍණ 42යි cos theta සමානයි 0යි R සමානයි 42යි cos theta. අපිට ඕන නම් මෙතනින් උඩින් cos theta කැගිය බලලා ආදේශ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. cos theta කැගිය 2 බෙදීම මුල 5යි. cos theta කැගිය R සමානයි 42යි 2 බෙදීම මුල 5යි. ඒ කියන්නේ R සමාන 84යි බෙදීම මුල 5යි. මේක ඕනනම් ඔබට සුළු කරගන්න හැකියාව තියෙනවා කැල්කියුලේටර් එක පාවිච්චි කරලා. මම ඒ තත්ත්වෙට සුළු කරන්න යන්නේ නැහැ. දැන් මම ගත්තොත් එහෙම දරුවනේ මෙන්න මෙහා මේ 42යි sin theta නිසා මේ වස්තුව ආනත තලයේ දිගේ දැන් මේ පැත්තේ ඝර්ෂණයක් නැහෙනි. මෙයාගේ ඝර්ෂණයක් නැහෙනි. ඒක නිසා මෙන්න මේ වස්තුව මෙන්න මේ ආනත තලයේ දිගේ මේ ආකාරයට චලනය වීගෙන එනවා. මේ වස්තුව ආනත තලයේ දිගේ මේ ආකාරයට චලනය වීගෙන එනවා. එහෙනම් මම ගත්තොත් එහෙම වස්තුව ආනත තලයේ දිගේ චලනය වන නිසා වස්තුව ආනත තලයේ දිගේ චලනය වන නිසා මේ වස්තුව ආනත තලයේ දිගේ චලනය වෙන නිසා මම මේ වස්තුවට ආනත තලයේ දිගේ F සමානයි ME යොදනවා. එතකොට මෙන්න මේ වස්තුව ගත්තොත් මෙයාට තියෙන එකම බලය තමයි මේ බලය. මේ බලය නිසා තමයි මේ වස්තුව මේ පාර දිගේ මෙන්න මේ ආනත තලයේ දිගේ රුටගෙන එන්නේ. 42යි sin theta. එමනම් 42යි sin theta සමානයි m කියන්නේ 4.2යි a 10යි sin theta සමානයි a sin theta ගියගේ එකයට මුල 5යි එහෙනම් එකයට මූල 5 සමානයි a. දැන් මට ඕන නම් මේ ඉරයට තියෙන මූල 5ට සුළු කරන්න තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ ඉරයට මූල 5 මට පරිමේය කරන්න පුළුවන් නේ.
මෙයාව මම පරිමේය කරන්න ගියොත් මට හැකියාව තියෙනවා 10 බෙදීම මූල 5 කියන එක වැඩි කරන්න පුළුවන්. මූල 5 බෙදීම මූල 5 සමානයි a. එහෙනම් මූල 5 වැඩි කිරීම මූල 5 කියන 5යි 10යි මූල 5. 5 වරක් 2යි. 2යි මූල 5 සමානයි a. 2යි මූල 5 ms වෙනදක සමානයි a කියලා මට කියන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? right. ඕනම් මේකටත් මූල 5ට 2.236ක් දාලා මේක සුළු කරගෙන ඉීමේ හැකියාව ඔබට තියෙනවා ධර්මනේ. අපි දැන් ක්‍රම දෙකකට බැලුවා. එකක් තමයි මේ වස්තුව සමතුලිතයි කියලා අපි ගැටලුව විසඳුවා. ඒ වගේම තමයි මේ වස්තුව ඝර්ෂණයකින් තොරව චලනය වෙනවා කියලා හැදුවා. අපි බලමු මෙන්න මේකට ඝර්ෂණයක් සහිතව චලනය වෙද්දී ගණනය කිරීමක් තිබ්බොත් අපි කොහොමද ඒ අදාළ ගණනය කිරීමත් කරන්න කියලා. දරුවනේ මේ කොටස ඊටාම ගැඹුරුයි. මේ තාක්ෂණ වේදී සඳහා විද්‍යාව විෂය නිර්දේශී ඊටාම ගැඹුරු කොටසක් තමයි අපිට මේ සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ ගැඹුරු කොටස අපි ඊළඟ ගානට ගිහිල්ලා සාකච්ඡා කරමු බලන්න. ඒ ගානේ ගණනය කිරීමුත් එක්ක මේ ගානේ ගණනය කිරීමුත් එක්ක මේ ගාන උපකල්පනය කරමු ඝර්ෂණයක් සහිතව චලනය වෙන වස්තුවක් කියලා. හරි? අපි මේක උපකල්පනය කරමු ඝර්ෂණයක් සහිතව චලනය වෙන වස්තුවක් කියලා. උපකල්පනය කරලා අපි මෙයාගේ ගණනය කිරීම මුලක ඉඳලා හදාගෙන යන්න. නැත්තම් අර ඉහළ ගැටලුව මම හිතන චුට්ටක් අපහැල්ලි වෙන්න ඉඩ තියෙන නිසා අපි උපකල්පනය කරමු මෙන්න මේ පෘෂ්ඨය රළුයි. මේ වස්තුව අපි මියුකේට් සඳහා අගයක් දෙමු නිකන් 0.5ක් වගේ. මියුකේට් ගියක අපි 0.5ක් විතර කියලා හිතාගෙන අපි ගණනය කිරීමකට යම් බලන්න. දැන් බලන්න දරුවනේ රළු පෘෂ්ඨයක යම්කිසි වස්තුවක් තිබ්බොත් මේ වස්තුව මොකද වෙන්නේ? මේ වස්තුව සමතුලිතතාවයේ තියෙන්නත් ඉඩ තියෙනවා චලනය වෙන්නත් ඉඩ තියෙනවානේ. දැන් අපි මේක උපකල්පනය කරමු චලනය වන කෙනෙක් කියලා. එහෙනම් අපි මේක උපකල්පනය කරමු චලනය වන කෙනෙක් කියලා. එමනම් අපි මේ ආකාරයට මේ වස්තුව අරගම් මෙහෙම. දැන් මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මම මෙන්න මේ කෝණ දන්නේ නැහැනේ. මෙන්න මේ කෝණ මම දන්නේ නැහැ. එහෙමනම් මොකද කරන්න පුළුවන් අපිට? අපි ඉස්සරලම මෙන්න මේ කෝණ හොයාගන්න මොකද කරන්නේ? පොඩි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේක 4 මීටර මේක 5 මීටර. එහෙමනම් මම නොදන්නේ කර්ණයනේ. මම මෙන්න මේ කර්ණය කියලා x කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් හැකියාව තියෙනවා x වර්ගය සමානයි 5 වර්ගය ධන 4 වර්ගය x වර්ග සමානයි 5 වර්ගය 25යි 4 වර්ගය 16යි.
x සමානයි වර්ගමූල 25 ධන 16 5යි 5යි 10යි 1යි 11න් 1 2යි 1යි 3යි 1යි 4යි වර්ගමූල 41 20යි 30යි වර්ගමූල 41යි x ගියා කියලා. එහෙනම් මෙන්න මේ x ගියාගේ මට එනවා වර්ගමූල 41ක්. දැන් අපිට මේ කෝණ මේ පාද මේ වගේ මූල සංඛ්‍යා මේ ඉඩ කඩකුත් තියෙනවා දරුවනේ. පැහැදිලිද? right. එතකොට මට හැකියාව තියෙනවා මෙන්න මෙයාගේ sin θ ගත්තොත් sin θ සමානයි සදුන් සබන් කහ පාටයි 4 බෙදීම වර්ගමූල 41 සඳුන් සබන් කහ පාටයි cos θ සමානයි කොළඹ බල්ලු කළු පාටයි 5 බෙදීම වර්ගමූල 41 එවැගේම tan θ සමානයි tan θ සමානයි ටැපික් සල්ලි බලෙන් ගත්තා. 4 බෙදීම සල්ලි බලෙන් ගත්තා. සම්මුඛ පාද බෙදීම බද්ධ පාදේ. දැන් අපිට පේනවා මෙන්න මේ වර්ගමූල 41 වගේ ඉලක්කමක් අප ඉදිරියට රැගෙන යාම මෙතරම් යෝග්‍ය නෑ දරුවනේ. ඒක නිසා අපි මේ sin θ cos θ tan θ ගගයන් දශම කරගෙන යන්නත් පුළුවන්. හරි? දැන් මේ යගයන් මට දශම කරගෙන යන්නත් පුළුවන්. අපි බලමු. මෙන්න මේ වර්ගමූල 41. අපි ගත්තොත් එහෙම 41 වර්ගමූලය මට එනවා 6.4යි 0.3යි මේක 6.4යි කියලා ගන්නවා මම. එහෙනම් 4 බෙදීම 6.4යි 5 බෙදීම 6.4යි මට මේ tan θ අවශ්‍යයක් වෙන්නේ නැහැ මේ ගැටලුවට. දැන් මම tan θ මකලා දාන්නම්. ගැටලුවට අවශ්‍යයක් වෙන්නේ නැහැ. 4 බෙදීම 6.4 බෙදීම 6.4 0.625 0.625 5 බෙදීම 6.4 5 බෙදීම 6.4 දශම 7.8යි 1යි 2යි අපි මේක දශම 7.8යි කියලා ගමු ප්‍රමාණවත් දශම 7.8යි හරි එහෙනම් මම මෙන්න මේ අගයන් දෙක දශම බවට පත් කරගත්තා එහෙනම් මම sin θ කියන අගය පවත්වා ගන්නවා දරුවනේ sin θ කියන අගය මම ලියනවා 0.6යි 2යි 5යි cos θ කියන අගය 0.7යි 8යි එතකොට මම ගත්තොත් එහෙම දැන් මට මේ කොටස එතරම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ආයේ දැන් මම වස්තුවක් ගත්තොත් දැන් මේක මේ ආකාරයට ඇඳගෙන මේක 20යි කිලෝග්‍රෑම් වෙන වස්තුවක් මා ආනතලයක ඇඳ ගන්නවා මම ආනතලයක ඇඳ ගන්නවා
වස්තුවක් මේක තීටා එහෙමනම් මේක විස්සයි කිලෝග්‍රෑම් නේ මේක 20යි කිලෝග්‍රෑම් 20යි කිලෝග්‍රෑම් දැන් මේක රළුයි මේ පෘෂ්ඨයේ රළුයි ඒ වගේ මේක චලනය වෙනවා කියලා දුන්නා නේ මේ ගැටලුවේ කිව්වා අපි මේක රළුයි මේක චලනය වෙනවා කියලා එහෙනම් මේ වගේ වස්තුවක් දරුවනේ කොයි පැත්තටද චලනය වෙන්න හදන්නේ මේ වගේ වස්තුවක් මෙන්න මේ පාර දිගේ මේ අතර චලනය වෙන්න උත්සාහ කරනවා එහෙනම් අපි මෙන්න මේ වස්තුව චලනය වෙන්න උත්සාහ කරන්නේ මේ දිශාවට නම් මීට විරුද්ධ දිශාවේ හට ගන්නවා ඝර්ෂණ බලයනේ මෙන්න මෙයා චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධ දිශාවේ හට ගන්නවා මොකද්ද පුතේ ඝර්ෂණ බලය අපි දන්නවා එහෙනම් මේක චලනයේ වෙද්දී ඝර්ෂණයක් චලනයේ වෙද්දී ඝර්ෂණය මම කියන මොකක් කියලාද දරුවෝ F K කියලා කියනවා දැන් අපි ගත්තොත් මේ වස්තුව බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට ඒ වගේම මේ ආනතලයට ලම්බකව ඉහළට ක්‍රියාත්මක වෙනවා R මේක 20යි 200යි නිව්ටන් රයිට් එතකොට මේක FK මේක තීටා නම් මේක තීටා 20 නම් 200යි එහෙනම් මට දැන් මේ බර කියන බලය මේ ආකාරයට තියාගෙන කිසි දෙයක් කරන්න බෑ එහෙනම් මෙයාව මම විභේදනය කරගන්නවා මෙහෙම තියෙන කෙනා 20යි දන්න කෝණයේ පැත්තට cos එහෙනම් මෙයාව මම විභේදනය කරගන්නවා 200යි cos theta ඒ වගේම මෙන්න මේ 200යි cos theta කියන කෙනා අපිට ගන්න පුළුවන් මෙන්න මේ 200යි cos theta අංශක 90කින් ආපස්සට ගන්න පුළුවන් 200යි sin theta කියලා මම මෙන්න මේ 200 කියන බලය මේ ආකාරයට කැලේ දෙකට වෙන් කරා නේද එතකොට දැන් මෙහෙම 200 කියලා බලයක් ඉතුරු වේද නැද දරුවනේ මෙතන 200 කියලා එකක් ඉතුරු වේද නෑ මේ 200 තමයි දන්න කෝණයේ පැත්තට cos කියලායි අනිත් පැත්තට sin කියලායි බෙදුවේනේ එහෙමනම් අපි ගත්තොත් මෙයා මෙහෙම ඉන්නවා අපිට තියෙන බල ටික තමයි මේ ටික. එතකොට මේකදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන දෙයක් තියෙනවා. මොකද්ද මේ ප්‍රධානම වශයෙන් තේරුම් ගත යුතු දේ? මම මෙන්න මේ තැඹිලි පාට කඩයිරි වලින් මෙන්න මේ තැඹිලි පාට කඩයිරි වලින් ලකුණු කරන කොටස දිශාවට මෙයා චලනය වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ බල මෙන්න මේ බල සමාන කරනවා බිඳුවට. මෙන්න මේ බලවල ඓක්‍ය සමාන කරනවා මම බිඳුවට. ඒ වගේම මම මෙන්න මේ රතු පාටෙන් රතු පාට කඩයිරි වලින් මාක් කරන කොටස ආනතලයේ දිශාවට ඒ කියන්නේ මෙන්න මේ ඝර්ෂණයට විරුද්ධ පැත්තට එහෙම නැත්නම් මෙන්න මේ පල්ලෙහාට මෙන්න මෙයා මෙන්න මේ පල්ලෙහාට චලනයක් වෙනවා. එහෙනම් මම මෙන්න මේ ආනත තලයේ දිගේ මෙයා චලනය වෙනවා නම් චලනය වන දිශාවට මොකද කරන්න දරුවෝ? චලනය වන දිශාවට F සමානයි මේ දානවා. එහෙමනම් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ
ආර්ගේ දිශාවට තියෙන බල සහ ඊට ප්‍රතිවිරුද්ධ බල සමාන කරන බිඳුවට මෙයා චලනය වන දිශාවට දානවා F සමානයි m. එහෙනම් මම ලියනවා වස්තුව ආනත තලයට ලම්බකව චලනය නොවේ. ආනත තලයට ලම්බකව චලනය නොවේ. එම නිසා අපි දැන් මේ ආනත තලයට මේ ආකාරයට ඉන්නවා. ආනත තලයට ලම්බක සහ ඊට විරුද්ධ බල මේ පැත්තට R ඉන්නවා. ඒ වගේම 200යි cos θ ඉන්නවා. 200යි cos θ ඉන්නවා. එහෙනම් මේක ධන බලයක්. R ගේ පැත්ත මම හැම වෙලාවෙම ධන විදිහටත් විරුද්ධ පැත්ත ඍණ විදිහටත් ගන්නවා. R ඉන්න 200යි cos θ සමානයි 0යි. R සමානයි 200යි cos θ. cos θ කියන්නේ 0.78යි. එහෙනම් R සමානයි 200 වැඩි කිරීම 0.78 අපි 200 වැඩි කරමු 0.78න් 156ක් R ගියගේ එනවා අපිට 156ක්. දැන් මම R දන්නවා නම් දරුවනේ මෙන්න මේ R දන්නවා නම් මට FK සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. R ව දන්නවා නම් FK හොයා ගන්න පුළුවන්. කොහොමද R දන්න FK හොයන්නේ? අපිට වස්තුවක් චලනයේ වෙද්දී FK කියන්නේ ගතික ඝර්ෂණය. මේ වස්තුව චලනයේ වෙද්දී හට ගන්න ඝර්ෂණය තමයි ගතික ඝර්ෂණය. මට ලියන්න පුළුවන් FK සමානයි μk වතාවක් R. FK සමානයි μk වතාවක් R. R ගියගේ ඔන්න μk දීලා තිබ්බා 0.5 වතාවක්. μk ගියගේ 0.5ක් කියලා දුන්නා. R ගියගේ 156යි නිව්ටන්. FK එහෙනම් 156.5න් බෙදුවොත් එහෙම 78යි නිව්ටන්. මේක වැඩි කරලා බලන්න. FK මේ 0.5න් වැඩි කරනවා කියන භාගයයිනේ. 7යි 16 කියන 8යි 78යි නිව්ටන්. දැන් මම ආනත තලයට සමාන්තර බල ගත්තොත් පුතේ. ආනත තලයට සමාන්තර බල ගත්තොත් එහෙම මෙන්න මේ ආනත තලයේ තියෙනවා මෙන්න මේ ඝර්ෂණයේ පැත්තට නෙමෙයි විරුද්ධ පැත්තට මෙයා චලනය වෙනවා නේ. මොකද මම චලනය වෙනවා කියලා දුන්නානේ. මේ රළු පොළොවේ මේක චලනය වෙනවා කියලා කිව්වා අපි. එහෙමනම් මේ වස්තුව 20 kg කියන කෙනා ආනත තලයේ දිගේ මෙහෙම චලනය වෙනවා. මෙන්න මේ 20 kg කියන කෙනා ආනත තලයේ දිගේ චලනය වෙනවා. එහෙනම් 200යි sin θ FK මේ අතර තියෙනවා 200යි sin θ
විරුද්ධ පැත්තට තියෙනවා FK. දැන් මෙන්න මේ වස්තුව තියෙනවා. මේක 20 කිලෝග්‍රෑම්. මේක රයිට්. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයා චලනය වෙනවා 200යි sin θ ගේ පැත්තටනේ. 200යි sin θ ගේ පැත්තට මේක FK. එහෙනම් මම මෙන්න මේ sin θ ගාගේ දන්නවා අපි 0.625 කියලා අපි ගත්තා. මෙන්න මේ පද්ධතිය ආනත තලය ඔස්සේ පහළට චලනය වන බැවින් මම දානවා F සමානයි MA දානවා ආනත තලයට පල්ලෙහාට මේ ආකාරයට. එතකොට අපි දැම්මොත් එහෙම F ගියගේ 200 sin θ මේ පුතේ බලන්න මේ මෙන්න මේ F කියලා කියන සංප්‍රයුක්ත බලය නේද? එහෙනම් 200යි sin θ වලින් FK අඩු කරා නම් මෙයාගේ සංප්‍රයුක්ත බලය එනවා මේ චලනය වෙන දිශාවට තියෙන බලය ධන ඝර්ෂණය ඍණ. හැබැයි මේක ආනත් තලවල විතරයි මම කිව්වේ මේ චලනය මේ ආනත් තලවල විතරක් මම ඝර්ෂණය ඍණ කියලා ගන්න කිව්වා. එහෙනම් FK සමානයි ME. M කියන්නේ 20 වතාවක් E. එහෙනම් අපි දන්නවා 200යි sin θ කියන්නේ 0.625 ඍණ අපි FK ව ගණනය කරා 78 සමානයි 20යි A. එහෙනම් 200 අපි 0.625 වැඩි කරමු. 200 වැඩි කරන්න 0.625 125යි 125න් අපි අඩු කරමු 78ක් අපිට එනවා 125 ඍණ 78 සමානයි 20යි A. මෙතන අපිට එනවා 47 සමානයි 20යි A. එහෙනම් අපිට මේකෙන් මේක බෙදලා 47 කියන එක බෙදන්න 20න් අපිට A ගියාගේ. එහෙනම් අපි 47 බෙදමු 20න් සමානයි 2.35යි 2.35යි MS ඍණ 2 සමාන වෙනවා ඊට. පැහැදිලිද මං කරපු එක? දරුවනේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ ආනත්තල හා සම්බන්ධ ගැටලු වලදී අපි විශේෂයෙන්ම පළවෙනිට තීරණය කරන්න ඕනේ මේක චලනය වෙන කෙනෙක්ද නැද්ද කියලා. හැම වෙලාවෙම ආනත්තලයට ලම්බක බලය වන R ධන බලයක් R ට විරුද්ධ පැත්ත ඍණ බලයක්. හැබැයි කිසිම වෙලාවක අපි
R ගේ දිශාවට හෝ ඊට විරුද්ධ දිශාවට චලනය වෙන්නේ නැති නිසා R සහ විරුද්ධ දිශාවේ බල බිඳුවට සමාන කරනවා. ඒ වගේම අපි මේ වස්තුව චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධ දිශාව ඝර්ෂණයේ දිශාව ඍණ ඝර්ෂණයට විරුද්ධ දිශාව ධන විදිහට අරගෙන අපි තීරණය කරනවා මේක සමතුලිත නම් බිඳුවටත් ඒ වගේම චලනය වෙනවා නම් අපි F සමානයි ma දාලා මේ අදාළ ගැටලුවේ ත්වරණය හෝ එහෙම නැත්නම් අදාළ ඝර්ෂණ බලය සොයාගැනීමේ හැකියාව තියෙනවා. දරුවනේ එහෙනම් අපි මේ හා සම්බන්ධයෙන් බාහිර බලයක් යෙදෙද්දී කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි මීළඟ වීඩියෝවෙන් සාකච්ඡා කරමු.